Right. If you had come here, I would have helped you. ඔයා මෙහි ඇවිල්ලා හිටියා නම් මට ඔයාට උදව් කරන්න තිබ්බා. එතකොට දැන් මොකද වෙන්නේ main clause එකේ would could should might කියන මොඩ්ස් ඇවිල්ලා have එකක් එන්න ඕන. හැමෝටම පොදුවේ have වෙනවා. have ඇවිල්ලා තියෙන verb එක past participle වලින් තියන්න ඕන. හරි. ඔයා මෙහි ඇවිල්ලා හිටියා නම් මට ඔයාට උදව් කරන්න තිබ්බා. අර දෙවෙනි වාක්‍යයත් අපි ගමු. ඇය මේක දැනගෙන සිටියා නම් if she had known past perfect tense වලදී had ඇවිල්ලා verb එක past participle නේ. If she had known this ඇය මේක දැනගෙන හිටියා නම් she should have told me. ඇය මේක දැනගෙන හිටියා නම් ඇය මට කිය යුතුව තිබුණා. If she had known this, she should have told me. ඇය මේක දැනගෙන සිටියා නම් ඇය මේක දැනගෙන තිබුණා නම් ඇය මට කිය යුතුව තිබුණා. Sorry. හරි. දැන් ඔන්න දෙන්නෙක් විතර ලීව් වෙලා I think. වැදගත් කොටස. මම මේක ලෙසන් ඉවර කරන්න දෙන්න කියලා එකයි. If I had money, I might have given to you. If I had money, I might have given to you. So that is a little bit special for you because you can see they are had දෙකක් තියෙනවා. කාටවත් එක ගැටලුවක්ද? තේරෙන්නේ නැද්ද? had දෙකක් ආපු එක තේරෙන්නේ නැද්ද? තේරෙනවද? You can inform me. හරි කට්ටියට අවුලක් නැහැ නේ. මෙසේජ් එකක්වත් නැහැ කියන තේරෙනව නේද? had දෙකක් ආපු දෙක තේරුණා නේ? නේද? මොකද මෙසේජ් එකක් ආවා. නෑ. දැන් past perfect tense මතකද? past perfect tense කොහොමද දෙන්නේ? subject plus had plus verb කොහොමද? PP නේ. verb එක past participle නේ. හරි. එතකොට මෙන්න මේ had එක helping verb එක. හරි මේ දෙක? ඒක helping verb එක පළවෙනි had එක. ඒ කියන්නේ past perfect tense එකට උරුම helping verb එක. So what is this one then? දෙවෙනි had එක කවුද? verb එකේ past participle. මතකද ක්‍රියාපදයක් තියෙනවා have has කියලා. irregular verb එකක්. have has තියෙනවා, had තිබුණා, had තිබිලා කියලා කියවලා ඇති. අන්න ඒ have has කියන verb එකේ past participle එක තමයි මේ දෙවෙනි had එක. පැහැදිලිද? පළවෙනි had එක structure එකේ එන මෙන්න මේ helping verb එකේ had එක. දෙවෙනි එක full verb එකක් විදිහට එන ඉන්නවා තියනවා කියන verb එකේ past participle එක.
හරිද? Okay. If I had money, මම ළඟ සල්ලි තිබිලා තිබ්බා නම් I might have given to you. මම ඔයාට දෙන්න ඉඩ තිබිලා තිබ්බා. එහෙමයි සිංහලේ කියවෙන්නේ. ඔහොම කියන්න දෙයක් නැහැ ඉතින්. මේක grammar rule එකක් මේ type 3 නේ අපි ඉගෙන ගන්න. ඉතින් ඔය අනුව grammar ට අනුව වාක්‍ය ලිය යුතුයි. අපි exam එකක් ලියන්න යන්නේ. ඔහොම කතා කරන්නේ නැහැ වැඩි ඈ. පත්තරවල හරි ලියලා හරි exam වලදී හරි ඔයගේ grammar check කරන paper එකේ තමයි මෙවැනි දේවල් අපෙන් අහන්නේ. ඒකට ඒක දැනගෙන ඉන්න ඕන. ඒකට head දෙකක් තිබ්බට බය වෙන්න එපා. එතකොට පළවෙනි head එක past perfect structure එකේ තියෙන head එක. දෙවෙනි head එක have has ඉන්නවා තියෙනවා කියන ක්‍රියාපදයේ past participle එක. හරි? හරි. එහෙනම් දැන් මේක ලියන්නකො බලන්න. ඇයට බෑග් එකක් තිබිලා තිබ්බනම් ඔන්න උඩ එක වගේම ඔයාලට ලියන්න පුළුවන්. බය නැතුව ලියන්න. ඇයට බෑග් එකක් තිබිලා තිබ්බා නම් ඔහුට එය භාවිතා කරන්නත් පුළුවන්ව තිබුණා. ඔහුට එය භාවිතා කරන්න පුළුවන්ව තිබුණා. ඒ කියන්නේ මම කියන්නේ could ගන්න කියලා. ඔහුට එය භාවිතා කරන්න පුළුවන්ව තිබුණා. ඇයට බෑගයක් තිබිලා තිබුණා නම්. ඇයට බෑගයක් තිබිලා තිබුණා නම්. If she had had if she had a bag, she had a bag. ඔහුට ඒ භාවිතා කරන්න පුළුවන්ව තිබුණා. could have use කරන්න වෙන්නේ. He could have used එකේ past participle used it. If she had a bag, he could have used it. ලියවද? තව පොඩි වෙලාවක් තියෙන්නේ. Just 30 minutes. If she had a bag, he could have used it. හරි. ඇයට බෑගයක් තිබිලා තිබ්බනම් ඔහුට භාවිතා කරන්න පුළුවන්ව තිබුණා කියලා එතකොට කියවෙන්නේ. අපි තව එක වාක්‍යයක් ලියමු. අම්මා උයලා තිබ්බනම් අම්මා කෑම හදලා තිබ්බනම් අපි උයලා තිබ්බනම් කියලා ගමු cook කියන ක්‍රියාව ගන්න. අම්මා උයලා තිබ්බනම් ඔවුන්ට කලින් කන්නක් තිබ්බා. අම්මා උයලා තිබ්බනම් ඔවුන්ට කලින් කන්නක් තිබ්බා.
කොහොමද කියන්නේ? If mother had cooked. ආම ඔයලා තිබ්බනම්. ඔවුන්ට කලින් කන්නත් තිබ්බනේ. They would have eaten. verb එක past participle නේ. eaten කලින් කියලාත් කතාවක් කියමන් early. If mother had cooked, they would have eaten early. ඔවුන්ට කලින් කන්න පුළුවන්ව තිබුණා. කන්න තිබුණා. හරි. එතකොට type 3 මෙන්න මෙච්චරයි. තව practice වෙන්න example 5ක් විතර ලියන්න. ඒක තමයි homework එක මේ පාඩමේ. type 2 වලට type 3 වලට type 1 එකට තව ටිකක් පහ ගාන විතර වැඩි කරලා ලියන්න practice වෙන්න. ඒක ඔයාගේ duty එක. ලියනවද නැද්ද කියන එක ඔයා තීරණය කරගන්න ඕනේ practice වෙන්න. හරි? 11 නේ ඉන්නේ. දෙකේ ළමයි නෙවෙයිනේ. ඒ නිසා ඔයා තේරුම් අරගෙන ඔයා ලියන්න ඕනේ. එතකොට අපිට එක්සෑම් එකේදී එහෙනම් මේ type 3 හරහා ප්‍රශ්න අහන්න පුළුවන්. අපිට ආපු ඒවා අපි අවිල්ල තිබුණොත් අපි බලමු ඒවා. මොකද වෙන්නේ එහෙනම් ඔයා අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන if clause එකේ models ටික මොනවද? ඒ structure එක මොකක්ද? main clause එකේ මොන tense එකද එන්නේ? ඉතින් type 3 දී simple present tense පළවෙනි type එකට, simple past tense දෙවෙනි type එකට, past perfect tense එකක් තුන්වෙනි type එකට. ඉතින් past perfect tense එකක් ආවොත් අනිවාර්යයෙන්ම main clause එකේ මේ would could should might එක්ක have එකක් ඇවිල්ලා verb එක past participle වලින් තියන්න ඕන. එතකොට අපිට අපෙන් අහන ක්‍රියාපද ගොඩක් වෙලාවට මෙන්න මේ අවස්ථාවත් එක්ක දාලා ඊට අමතරව අපෙන් අහනවා නම් help එලයිරක් help ඔච්චරනේ අහන්න පුළුවන්. ඉතින් ඔය ටිකෙන් ගැලපෙන්නේ කොහොමද? would have helped කියලා අපෙන් අහනවා. ඉතින් අනිවාර්යයෙන්ම බලපුවම clause එකේ had come කියන්නේ past perfect tense එකක් ඇවිල්ලා නම් would have help එන්නම ඕන. ඉතින් අර දෙක ගැලපෙන්නෙම නෑ, මේ දෙක ගැලපෙන්නෙම නෑ. හරි? ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ if clauses වල grammar rules ටික, grammar rules 3. මේක අපිට වමනා වෙනවා. ඒක අපි තවදුරටත් practice කරගමු ප්‍රශ්නයක් එක්ක ආවට පස්සේ මතක් කරගන්න. Hari, that's the end of this lesson. If you have any doubts, any problem, you can ask from me. Mari ගැටලු තියෙනවා අහන්න පුළුවන්. හරි. ඊළඟට එන අපි ටියුට් එකට යන්. ගැටලු තියෙන ටෙක් chat එකට දාන්න. පේන ගැටලුවක් නෑ වගේ. අපි ටියුට් එකට යන්න ඔය දෙසැම්බර් මාසේ ටියුට් එකේ අපි ප්‍රශ්න කීයක් සාකච්ඡා කරාද? ඔව් 10 වෙනි 11 වෙනි එකට සාකච්ඡා කරලා තියෙන්නේ. 12 13 14ත් කරා මම හිතන්නේ ගිය සතියේ. අපිට 15 තියෙනනේ. එන්න 15 වෙනි එකට. හරි. 15 වෙනි එකේ. ටියුට් එක ඔයාලට තියෙනවනේ. හරි. ටියුට් එක ගත්තද? 15 වෙනි ප්‍රශ්නේ නේද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔව්ද නැද්ද කියලා මට මෙසේජ් එකක් දාන්න. නැත්නම් මම වෙන ඒවා කියවයි. As I remember 15th, number 15. 15 නේ තියෙන්නේ. alright, okay. බලන්න එන බලමු. බ්‍රැකට් එකේ තියෙන words ටික තමයි lucky ඉලිවාසනාවන්තව, dream සිහිනය, protective ආරක්ෂාකාරී, relay කියන්නේ විශ්වාසය තබනවා, keep sureness කියන එක. relay කියන්නේ විශ්වාසය තබනවා. significant වැදගත්, creation නිර්මාණය කිරීම නැත්නම් මැවීම, strong ශක්තිමත්, creation මැවීම, successfully සාර්ථකව, beneficial ලාභදායී ලෙස නැත්නම් වාසි සහගත ලෙස, sadness දුක,
So this is the fill in blanks section. We cannot completely on others. What is your answer? මොකක්ද තිබේ ආන්සර් එකකට? What is your answer? We cannot rely completely on others. අපිට 100%ක් නැත්නම් සම්පූර්ණයෙන්ම අනිත් අය ගැන විශ්වාසය තබන්න බෑ. එහෙනම් මෙතන පළවෙනි එකට එන්න ඕන ආන්සර් එක relay. හරි නම් හරි දාගන්න පුළුවන්. වෙනස් නම් ඉන්න පොඩ්ඩක් පහලට මම යනකම්. සැකයි නම්. Second, he completed his project. දෙන්න ගන්න පුළුවන්. He successfully completed his project. Adverb එකනේ. ඔහු සාර්ථකව ඔහුගේ ව්‍යාපෘතිය අවසන් කළා. Number 3, Sigriya is a. What is your answer? Sigriya is a King Kashapa. Kashapa රජුරුවන්ගේ මොකද්ද? Creation. නිර්මාණය. Creation. That is suitable. Number 4, it was a pleasant. Pleasant කියන්නේ සුන්දර. එය සුන්දර. I had. මන් දැකපු. විඳපු. එහෙනම් it was a pleasant dream. මං විඳපු මා දැක්ක සුන්දර සිහිනයක්. Dream. Number 5, he is really සැබවින්ම of the people he cares. Is really protective of the people he cares. ඔහු ඇත්තටම සුරක්ෂිතභාවය නේද ආරක්ෂාකාරී. පිටුව 9 පිටුව. කලන ගිය සති හිටියේ නැද්ද? දැන් මම 15 වෙනි ඇක්ටිවිටි එක. දෙසැම්බර් ටියුට් එකේ. හරිද? ඉච්චර වෙලා ඉන්න පටක් ගාලා කියන්න පිටුව මේ මග ඇරුණා නම්. දැන් කලන හරියද හරිනමට හරි කියලා තේවන්න උටක් අන්න මෙසේජ් එකක්. කතා කරගන්න බැයි නම්. කොහො නෑ. ඕන පළවෙනි එකට ආන්සර් එක හරි. We cannot relay. පළවෙනි එකට relay relay. හතරවෙනි වචනේ. දෙවෙනි එකට successfully. අංක දාගන්න. තුන්වෙනි එකට creation. වචන වලින් අංක දැම්ම ඉවරයිනේ. හතරවෙනි එකට කිව්වා dream සිහිනය. පස්වෙනි එකට protective. Sixth, he won a significant amount of money from the lottery. Significant කියන්නේ බොහොම ඉහළ විශිෂ්ට උසස් මුදලක් කැපී පෙනෙන මුදල් ප්‍රමාණයක් ඔහු ලැබුවා ලොටරි එකෙන්. Number 7, regular exercise has many. ක්‍රමවත් ව්‍යායාම වලට තියෙනවා many beneficial health effects. Many beneficial health effects. දැන් පොඩ්ඩක් ඉන්න එතන දෙක මාරු වුණා නම් හොඳයි වගේ මට පේන්නේ.
beneficial එක he won a beneficial amount of money. වාසි සහගත මුදලක්. significant එකයි beneficial එකයි පොඩ්ඩක් තියෙනවා වෙනසක් දැන් මම හිතන නේද? Regular exercise has many significant beneficial health effects, significant health effects. He won a beneficial amount of හයට beneficial ගියා නම් හොඳයිනේ. වාසාගත මුදලක් ලැබුවා ලොටරි එකෙන්. හයට beneficial දාගන්න. Regular exercises has many significant health බොහෝ විශිෂ්ට සෞඛ්‍ය ප්‍රතිඵලයන් තියෙනවා කියන එක ගන්න පුළුවන් නේද? හතට අපි significant දාමු. හයට beneficial යන්න ඕන. Number 8. The car was totally destroyed in the accident. කාර් එක සම්පූර්ණයෙන්ම විනාශ වුණා අනතුරින්, but none of the passengers was seriously damaged. කිසිම මගියෙකුට passengers ලා කියන්නේ මගීන් කාටවත්ම තදබල ලෙස හානි වුණේ නැහැ. But luckily නේ එතන luckily ගැලපෙනවා. අටට luckily none of the passengers. Nine. There was in her voice. එයාගේ sadness ගමුනේ. There was sadness. දුකක් තිබුණා ඇයගේ හඬ තුල. Sadness. Number 10. He was, what is the resting word? Strong and ready for every duty. ශක්තිමත් සහ සූදානම් ඕනෑම රාජකාරියකට. 10ට ready. නෙවෙයි strong. හරි. ඒ විදිහට තමයි ඒකේ answers ටික ගැලපෙන්නේ. Okay. හරි අපි 16 17 ඉක්මනට බලමු. 16. Underline the most suitable word in the bracket. හරි. Hand washing is an important technique. අත සේදීම කියන එක බොහොම වැදගත් මේ ටෙක්නික් එකක්. In removing, removed or reducing. මොකක්ද දෙන්නේ answer? මෙහා ඉන්න ඔයා වෙලා ගන්නවා නේ නිසා මට ගොඩක් වෙලා බලන්න ඉන්න බෑ. පරාද වෙලා යනවා. answer කෙනකම් බලන්න ඉන්න බෑ. ඉක්මනට දාන්නෙත් නෑ. In removing or reducing the number of microorganisms. සුද්ධ ජීවීන් ගොඩක් විනාශ කරන්න අයින් කරන්න අත සෝදන කියනවා. අත සෝදන මේ ටෙක්නික් එක skill එක වැදගත් වෙනවා. From the hands අතින්. This is turn will reduce. This is in turn මේක අනිත් පැත්තට අඩු කරනවලු. Potential කියන හැකියාව, potential කියන හැකියාව. Transmission, transmit, transmitted. Transmission කියන්නේ මාරු කිරීම නැත්නම් හුවමාරු වීම. දෙවෙනි එක transmit කියන්නේ හුවමාරු කරනවා එක verb එක. තැනකින් තැනකට ගමන් කරනවා කියන එක transmit වෙනවා. Transmitted කියන්නේ එහෙම ගමන් කෙරුවා කියන එක. එතකොට මොකක්ද ගැලපෙන්නේ මෙතෙන්? This is in turn will reduce the potential transmission of this microorganism directly. ඍජුවම තව තැනකින් තව තැනකට මේ මාරු වීම, ගමන් කිරීම, මේ සුජ දේවි නේද? ඒක අඩු කරනවා. So transmission තමයි එතන ආන්සර් එක වෙන්න ඕන. Directly ඍජුවම to others or to the surfaces. අනිත් අයට එහෙම නැත්නම් මතු පිටවල වලට where they can be picked up by others. අනිත් අයගෙන් ගෑවෙන්න නැත්නම් ලැබෙන්න පුළුවන් ඒවා. ඊළඟට තියෙනවා wash, washes, washing. Washing. off එකට කලින් තියෙන verb එක කොහොමද දෙන්න ඕන? wash of the, washes of the, washing of the. සේදීම කියලා ගන්න ඕන උතනදී washing off.
washing of hands will also decrease. අත සේදීම එතකොට washing දාපම සේදීම කියලා කියවෙනවා. එතකොට washing of hands අත් සේදීම is also decrease අඩු කරනවලු the risk of transmission අවදානම අර පැතිරීමේ නැත්නම් ගමන් කිරීමේ අවදානම අඩු කරනවලු of infection infectious infected infection කියන්නේ ආසාදනය infectious කියන්නේ ආසාදිත infected කියන්නේ ආසාදනය වුණා agents කියන්නේ නියෝජිත නැත්නම් මේ රෝග ගෙනියන අය එහෙනම් මෙතන agents කියන්නේ noun එකක් ඒ noun එක describe කරන්න එන්න ඕන word එක මොකක්ද කියලා තේරුම් ගත්තා නම් answer එක හොයා ගන්න පුළුවන් කවුද එනං එන්න ඕන noun එක describe කරන්නේ කාගෙන්ද මේවා word formation adjective එකකින් එහෙනම් මේ වචන තුනේ adjective එක කවුද infection noun එක infectious of infectious agents to self hand washing is specially කියන්නේ විශේෂයෙන්ම special විශේෂ specialized කියන්නේ විශේෂ කළා මොකද්ද ගැලපෙන්නේ මෙතෙන්ට hand washing is what specially විශේෂයෙන්ම වැදගත් among the healthcare workers සෞඛ්‍ය අංශවල වැඩ කරන අයට it's equally සමානවම important to train others වැදගත් important වැදගත් importance වැදගත්කම importantly වැදගත් less හරි එහෙනම් මොකද මෙතන ගැලපෙන්න ඕන it's equally important පළවෙනි වචනේ to train කියන පුහුණු කරන්න අනිත් අයට hand wash කරන එක පුරුද්දක් විදිහට has a habit in this instance මේ අවස්ථාවේ it can help prevention වැළකීම noun එක preventing වැළකීමින් verb ing එක prevent verb එක වළකිනවා එහෙනම් මොකක්ද මෙතන ගැලපෙන්නේ it can help එය උදව් වෙනවා වැළකීමට it can help preventing common illnesses වැළැක්වීම සඳහා common නැත්නම් පොදු රෝග such as the flu හෙම්බිරිස්සාව help to stay healthier some of the most common diseases that can be spread through hand to hand ඉතින් තවත් පොදු රෝග තමයි අපිට ව්‍යාප්ත වෙන්න පුළුවන් through hand to hand කියන අතින් අතට contact වෙලා infectious diarrhea diarrhea loose motion වගේ the flu හෙම්බිරිස්සාව වගේ the common cold පොදු හෙම්බිරිස්සාව කියන එක and also some intestinal කියන්නේ බඩවැල් සහිත බඩවැල් ආශ්‍රිත intestine කියන්නේ බඩවැල් intense disorders මෙතන ගැලපෙන්නේ මොකක්ද එන්න some intestinal disorders කියන්නේ මේ වෙනස් වීම අවුල් සහගත තත්ත්වයන් බඩවැල් වල තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඒවත් ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ disorders කියන්නේ අවුල් නැත්නම් ලෙඩ රෝග this can මේක affecting කියන්න බෑ බලපාමින් කියලා බලපානවා කියලා කියන්න පුළුවන් affect affect people who are more vulnerable අනතුරුදායක ලෙස vulnerable කියන්නේ අනතුරුදායක ලෙස to infectious diseases කියන්නේ බෝ වෙන රෝග infectious diseases බෝ වෙන රෝග such as ඒවා නම් those with reduced defenses ඒවා අඩු කරනවා අපේ වැළැක්වීම defenses කියන්නේ වැළැක්වීම included කියන්නේ අඩංගු වෙමින් include අඩංගු කරනවා included අඩංගු කෙරුවා including තමයි තන answer ගැලපෙන්නේ including the elderly වැඩිහිටියන් අතුලත්ව the very young children ඒත් එක්කම ගොඩාක් බාල දරුවන්ට මේ ආසාදනය වෙන්න පුළුවන් මේ බෝ වෙන රෝග
Therefore, in නිසා the power of hand washing must not be underestimated. ඒ කියන්නේ මේක මේ හිතන්න නැතුව ඉන්න හොඳ නැති දෙයක්. හිතන්න ඕන අනිවාර්යයෙන්ම අත හොදනවා කියන පුරුද්ද දිගටම කරගෙන යන්න. දැන් ස්කූල් ගියත් ඔයාලා ඒක හැබිට් එකක් විදියට කරන්නම ඕන. මොකද දැන් කාලයක් ඇද්දි අපිට හැමදාම සතියක් දෙකක් ඇද්දි අමතක වෙනවා. දැන් ස්කූල් යනකොට පළවෙනි දවසේ ගිය විදිහ නෙවෙයි දැන් යන්නේ. පළවෙනි දවසේ අම්මෝ කොච්චර බයද මාසෙන් ගලවන්නේ. කන්නත් මොකද්ද කල්පනා කරනවා. අත හොදනවා. මොනවා වුණත් ටක් ගාලා ඔයා සැනිටයිස් කර ගන්නවා. වෙන සතියක් දෙකක් යනකොට අයිව මතක නැහැ. පස්සේ යනකොටත් එහෙමයි. දැන් බස් වල ට්‍රේන් වල පිරිලා මූණට මූණ හිර වුණාම ඔහම මූණට මූණ බලන්නත් යන්න වෙනවා. එතකොට හොඳටම බ්‍රීදිං වෙනවා දෙන්න දෙපැත්තට. නේ? මතක නැහැ. ඉතින් සෞඛ්‍යංශවලට මතක. ගොඩක් ලාට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපි අපිටම මතක නැහැ. කියන දේවල් කරන දේවල්. හරි. අවසාන කෙක්ෂන් එකේ ආන්සර්ස් ටික බලලා මෙතනින් නවත්තමු. ටක් ගාලා චෙක් කරගමු. දුර ගොඩක් තියෙනවද නැහැ. හරි. 17 වෙනි එක newspapers can be regarded as the powerhouse of information. Reading newspaper is one of the most beneficial ලාභදායි habit එකක් පුරුද්දක් වෙනවා පත්‍ර කියවීම බොහොම වාසිසහගත දෙයක් පුරුද්දක්. Newspaper is a reliable source විශ්වාසනීය මාර්ගයක් ප්‍රබවයක් reliable ගැලපෙන්නේ. Through which we get to know about the latest happenings. එන අපි අලුත්ම තොරතුරු ලබා ගන්නේ විශ්වසනීය මාර්ගයක් තමයි පත්තර කියන එක. Happenings of the world. Most importantly තාම වැදගත් ලෙස you can learn new importantly එතෙන්ට ඕන new words and rectifying කියන තන නිවැරදි කරනවා කියන එක. You can learn new words and rectify your grammar mistake. Grammar through rectify එතෙන්ට ඕන. නිවැරදි කර ගන්න පුළුවන්. වාට ඉගෙන ගන්න පුළුවන් අලුත් වචන ඒත් එක්කම නිවැරදි කර ගන්න පුළුවන්. ව්‍යාකරණ දෝෂ through reading newspapers. Also, a person who reads newspapers can speak fluently. පත්‍ර කියනට චතුරව කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි පත්‍ර එකයි කියවන්න ඕන. Fluently චතුරව fluent චතුර plus චතුරත්වය fluently චතුර ලෙස. මෙවැනි ප්‍රශ්න එනවා ඕ ලෙවල් වලට word formation මම අර එදා දුන්නේ අපි ලිස්ට් එකක් ලියාගත්තේ. ඒ වගේ වචන එකම සමාන වචන යන වලින් ගැලපෙන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ. On various topics විවිධ මාතෘකා යටතේ they can socially කියන්න බෑ socialize සමාජගත කරන්න පුළුවන් better වඩාත් යහපත් ලෙස as they are well aware කියන හොඳට දන්නවා හොඳින් දන්නවා well aware of the most common topics. They can socialize verb එක ගැලපෙන්නේ socially සමාජශීලී ලෙස socialize සමාජගත වෙනවා social සමාජීය. Reading newspaper is becoming පත්තර කියවීම දැන් මොකද්ද? becoming a death habit. නිකන් මරණය ඇති නැත්තම් dying habit කියන හොඳයි නේද? becoming dying habit කියලා ගමු. death habit එකට වඩා death මරණය පුරුද්ද කියලා ගැලපෙන්නේ නැහැ. එහෙනම් death habit කියලා තිබ්බා. death කියවනම් හරි. මෙතන ගැලපෙනවා dying habit. මිය දෙමින් තියෙන පුරුද්දක්. කියවීම දැන් අඩු වීගෙන යන්නේ. dying habit. As in the world moving towards digitalization. දැන් ලෝකේ ගමන් කරමින් යන්නේ digitalization එකට. හරි විද්‍යුත් නැත්නම් මේ වගේ අන්තර්ජාලය හරහා අපි ගනුදෙනු කරන පැත්ත තමයි යොමු වෙමින් යන්නේ. පොතක් ගත්තත් දැන් e-books තමයි හුඟක් අය කියවන්නේ අන්තර්ජාලය ඔස්සේ පොත් කියවන. එහෙනම් digitalization තමයි ගැලපෙන්නේ. People are getting instant updates on their mobile phones and computer. දැන් වෙනස් වෙන දේවල් ඉක්මනින්ම දැනගන්න mobile phones එකේ system වලින්. So they barely read. බොහොම අඩුවෙන් කියවන්නේ නැති තරම්. barely කියන්නේ නැහැ කියන එක. barely කියන්නේ මොකුත් නැහැ කියන එකයි. barely කියන්නේ නැති තරම්. barely read බොහොම අඩුවෙන් යාන්තම් කියවන්නේ. barely කියන්නේ යාන්තමට දැන් කියවන්නේ.
thus මෙලෙස the readable කියවිය හැකි readership is maintained කියවීම හරි readership is maintained කියවීම maintain කරනවා mostly because of older generally only දැන් ගොඩක් දුරට මේ කියවීම වර්ධනය කරන්නේ ටිකක් වයසක අය විතරයි කියලා කියනවා හරි හොඳයි 18 ආන්සර්ස් කියන්න වෙලාවක් නැහැ 18 අපි ඊළඟ දවස් සාකච්ඡා කරමු direct interest වලට අවශ්‍ය මූලික දැනුමකුත් මේ ටියුට් එකේ තියෙනවා අපි ලබන සතියේ ඒ අවශ්‍ය දේවල් ටික සාකච්ඡා කරමු හරි තව ටිකක් තියෙනවා අපි ඒක පුළුවන් අනිත් හැම ප්‍රශ්නයක්ම කරගෙන ඉන්න එතනින් ඉස්සරහට ගිහිල්ලා හැම මේ ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න ඔක්කොම පුළුවන් ඔක්කොම කරන්න අපි ඊළඟ දවසේ තව ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු අලුත් ටියුට් එක ලබන සතියේ විතර ගන්න පුළුවන් වෙයි ඊළඟ ජනවාරි මාසේ මේ මාසේ ටියුට් එක හරි එහෙනම් අපි අද මෙතනින් නවත්තමු next Monday එහෙනම් 2:30 2:45 වගේ වෙනකොට සරසවියට එන්න හරි මොනවාරි තොරතුරක් තියෙනවා මට කියන්න දැන් අපි එහෙම ප්ලෑන් කරලා බලමු හෙට නුගවැල ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා එන විදිහ අනුව මම තීරණය කරනවා මොකද්ද කරන්න කියලා okay බලමු okay good night all of you thank you for joining the class